ආයිබෝවන් අපි අද කතා කරන්න යන්නේ අපි ගැනමයි. ඔබ බලන්න ඇති මොකද්ද මේ මාතෘකාව කියලා එහෙනම්. අපි ගැනම කිව්වෙන් පස්සේ. අද මාතෘකාව තමයි මනුස්සකම. මේ මනුස්සකම කියන ගැන කතා කරනකොට ඔබට එකපාරට ඔළුවට වදින්න ඇති ඇත්තටම මාගාව මනුස්සකම තියෙනවද කියලා. එහෙම නැත්නම් මාගාව මනුස්සකම නැද්ද කියලා. වදින්න ඇති. ඒක වදින්න ඕනේ. හේතුව අපිට මනුස්සකම ඕනේ හින්දායි. දැන් අපි බලමු මොකද්ද මේ මනුස්සකම කියලා කියන්නේ. මිනිසුන් ඉන්නවා මිනිසුණු සත්වෙක්. අපි හැබැයි try කරනවා උත්සාහ කරනවා අනිත් සත්‍යයන්ගෙන් මා වෙනස් වූ විශේෂ බලයක් තියෙන අන්නයට අන දෙන පුද්ගලෙක් බවට පත් වෙනවා. දැන් ඔක හරිද? එක්තරා දුරකට හරි. මොකද ඒ දුර? ඔව් ඔබ අනිත් සත්‍යයත් එක්ක බලද්දී ඔබට තියෙනවා වෙනස් වූ දෙයක්. මොකද්ද? ඔබේ ඔළුවට එන්නේ නැති මේක. ඒ තමයි ඔබට තියෙන ඔළුව. ඔබගේ ඔළුව. බ්‍රේන් එක. මොළය. මේ ඔළු කට්ට ඇතුලේ තියෙන දේ. ඔබගේ බ්‍රේන් එක තියෙනවා ලොකු බලයක්. බ්‍රේන් පවර් වැඩි අනිත් සත්තුන්ට වඩා වැඩි. ඒකම ඔබට සිතීමේ බලයක් තියෙනවා. සිතීමේ බලයක් වැඩි අනිත් සත්තුන්ට වඩා. ඒ අයට කියනවා මනුස්සයා කියලා. ඒ සබ වෙනස් වෙන්නේ අනිත් සත්වයන්ගෙන්. ඔබගේ මොළේ තියෙනවා සිතීමේ බලය තියෙනවා. මනෝවිද්‍යාඥයන් සහ විද්‍යාඥයන් තව කරුණක් කියනවා තුන්වෙනි විදියට මිනිස්සෙක් වශයෙන් ඔබට හැකියාවක් තියෙනවලු යමක් ඉක්මනට ඉගෙන ගන්න. යමක් ඉක්මනට ඉගෙන ගන්න. සමහර අය කියන මේක ඔබගේ මොළේ තියෙන විශේෂ ලක්ෂණයක් කියලා. කෙසේ වෙතත් මොළයක් තියෙනවා. ඔබට සිතන්න පුළුවන්. ඔබට ඉක්මනට යමක් ඉගෙන ගන්න පුළුවන්. එහෙනම් ඔබ මිනිස්සෙක්. හොඳයි. දැන් මේ මිනිස්සයත් මා පෙලින් කියවන මේ සත්වෙක් කියලා. සත්තු විදිය තමයි තියෙන්නේ. හැබැයි අපි පරිණාම වුණා. ඉක්මනට පරිණාම වුණා. අනිත් සත්‍යයන් එක්ක බලද්දී. සමහර සත්‍යයන් නම් ඇත්තෙන් නැති වෙලා ගියා පරිණාමය වෙන්න බැරි වුණා. දැන් චාල්ස් ඩාවින් කියනවා මිනිස්සයා මේ වානරයන්ගෙන් පරිණාමය වුණ කෙනෙක් කියලා. ඒක බොහෝ වෙලාවට හරි නේද? අපි වානරයා වගේමනේ. මොකද්ද වෙනස? වානරයා වගේ වෙනස තමයි වානරයාට අපි තරම් හිතන්න අමාරුයි. ඒකම මොලේ අඩුයි කියලා අපිට තේරෙනවා. අපි ඉක්මනට ඇවිල්ලා. ඒ ප්‍රභේද වෙලා ඉක්මනට ඇවිල්ලා. දැන් එතකොට මේ මිනිස්සයා මේ ප්‍රභේද වෙලා ඉක්මනට ඇවිල්ලා තියෙන්නේ අනිත් වානරයන් නැත්තම් අනිත් සත්තුන්ගෙන් වෙනස් වෙලා අපි ගල් යුගයෙන් මේ පැත්තට ඇවිල්ලා අපේ සංස්කෘතිකමය වශයෙන් අපි වෙනස් වෙනවා. අපි සංස්කෘතියක් හදාගෙන. සංස්කෘතිය කියලා කිව්වේ අපි ආචාර ධර්ම තියෙන්න ඕනේ. අපි ඇඳුම් අඳින්න ඕනේ. අපි සමාජයේ එකට ඉන්න ඕනේ. සමාජ වර්ධනය ගැන හිතන්න ඕනේ. එකට වැඩ කරන්න ඕනේ. විදා හදා ගන්න ඕනේ. කොල්ල කා ගන්න හොඳ නැහැ. අන් අයගේ දේවල් ගන්න හොඳ නැහැ. මරා ගන්න හොඳ නැහැ. මෙන්න සංස්කෘතිය. සංස්කෘතියක් ඇවිල්ලා මේ මිනිස්සයා සත්වයන්ගෙන් වෙනස් වෙනවා. ඔන්න මනුස්සකම පටන් ගන්න තැන. සංස්කෘතියත් එක්කමයි. ආචාර ධර්ම සහ සංස්කෘතියත් එක්කමයි. දැන් එහෙමනම් දැන් මේ සංස්කෘතියේදී ආචාර ධර්ම වලදී මනුස්සකම ගැන කතා කරන්න පුළුවන් අපිට. එහෙනම් මොකද්ද මනුස්සයාගේ තිබිය යුතු මනුස්සකම? මනුස්සකම කියන්නේ නම් මනුස්සයා විසින් අනුගමනය කළ යුතු
විශේෂිත වූ එයාටම අනන්‍ය වූ අනිත් සත්‍යයන්ගෙන් වෙනස් වූ එක්තරා ආකාරයක පළපුරුදු සිතා ගැනීම චර්යාවන් හැඟීම් ගති ලක්ෂණ ක්‍රියාවන් ඕව තමයි මනුස්සකමේ නිර්වචනය වෙන දේවල්. හොඳයි. එහෙනම් මිනිස්යාගේ මොකද්ද පරම යුතුයකම? මිනිස්යාගේ පරම යුතුයකම තමයි මිනිස්යා සමග ජීවත් වීම. මනුස්සකමින්. අන්න. මනුස්සකමින් කියන්නේ මිනිස්යා සමග ජීවත් විය යුතුයි. දැන් විවිධ අය මේ ගැන විවිධ කතා කියලා තියෙන සමහර අය කියනවා මිනිස්යාගේ මනුස්සකම කියලා කියන්නේ තවත් මිනිස්සෙකුට සේවය කිරීමයි. තවත් මිනිස්සෙකුට උදව් කිරීමයි. තවත් මිනිස්සෙක් සමග ගනුදෙනු කිරීමයි. අනිත් මිනිස්යාගේ වර්ධනයට කටයුතු කිරීමයි. හැම වෙලාවෙම අනිත් මිනිස්යාගේ සිතතුව පිණිස තමාගේ චර්යාවන් නිර්මාණය කර ගැනීමයි. ඕවා කියලා කියන මනුස්සකම කියලා. ඉතින් ඇත්ත ඒවා තමයි ඉතින් මනුස්සකම. සරල වශයෙන් කියනවා නම් මනුස්සකම කියන්නේ අනිත් මිනිස්යාට කරදරයක් නැතුව ජීවත් වෙන්න ඉඩ දෙන එකයි. දැන් මේ මනුස්සකම අපි කරනවද? නොකයි ප්‍රශ්නේ. අනිත් මිනිස්සයා ගැන හිතනවද? අනිත් මිනිස්සයාට වඩා උඩින් ගිහිල්ලා අනිත් මිනිස්සයා යට කරගන්න හදනවද? අනිත් මිනිස්සයාගේ වෙන් වෙන්න හදනවද අපි? අපි ජාතීන් වශයෙන් බෙදිලා. අපි ආගම් වශයෙන් බෙදිලා. අපි කුල වශයෙන් බෙදිලා. අපි ගැහණු පිරිමි විදියට බෙදිලා. අපි උඩරට පහතරට විදියට බෙදිලා. අපි ලස්සන අවලක්ෂණ විදියට බෙදිලා. උගත් නූගත් විදියට බෙදිලා. දුප්පත් පොහොසත් විදියට බෙදිලා. දැන් මේ බෙදීම තියෙන තැනක මනුස්සකම එනවද? නෑ. බෙදුනොත් වෙන්නේ අන්න එක්කෙනා දිහා මා බලන්නේ මා උසස්යයි කියන කණ්ණාඩිය දාගෙන. මම සිංහල මේ නිසා මම උසස්. මම සිංහල ඒ නිසා මම උසස්. මම දෙමළ ඒ නිසා මම උසස්. මම මුස්ලිම් මම ඒ නිසා උසස්. මම යුරෝපීය ඒ නිසා මම උසස්. මම ජපාන් ඒ නිසා මම උසස්. මම බෞද්ධ ඒ නිසා මම උසස්. මම ක්‍රිස්තියානි ඒ නිසා මම උසස්. මම ඉස්ලාම් ඒ නිසා මම උසස්. මම හින්දු ඒ නිසා මම උසස්. මම උඩරට ඒ නිසා මම උසස්. මම ඉගෙනගෙන ඒ නිසා මම උසස්. මනස්ගතනේ වචන පමණයි නේ. මනුෂ්‍ය ජාතියට අයිති වෙන්නේ නැතිව මනුෂ්‍යයා Tamanට ආවේනික කරගත් ජම්මෙන් ගෙනාපු නැති ඒ ජම්ම උන දවසේ ඉඳන් අන්න තමන් මට පවරපු පටවපු තමා වෙනස් වෙනවා අයයි ආකල්පයක් දාපු සිතුවිලි වලින් ඔබ ගමන් කරන්න ගත්තොත් මනුස්සකම නැති වෙලා යනවා. මනුස්සකම නැති වෙලා යනවා. ඒක අපේ රටේ අද වෙලා තියෙනවා. කරුණාකරලා කල්පනා කරලා බලන්න. ඔබ රටක් ගැන හිතනවද සමහරලාට? රටට වඩා ජාතිය කියන එක උසස් කරගෙන. රටට ජාතියට වඩා ආගම කියන එක උඩින් දාගෙන. ඔය ආගම කියන එකත් ජාතිය කියන එකත් වචනයක් නේද? වචනයක් පමණයි නේද? මනුෂ්‍යත්වයට වඩා ඒක උඩින් තියන්න පුළුවන්ද? ඔබ ඉපදෙනකොට ඔබ නම දාන්නෙම ඔබ වෙනස් වූ පුද්ගලයෙක් කියලා හිතේ තියන් තමයි නම දාන්නේ. නමෙන් පුළුවන් මිනිස්සු අඳුරගන්න. හැබැයි මනුෂ්‍යත්වයෙන් නෙමෙයි මිනිස්සු අඳුරගන්න. එතන ආගමක් දාගන්න. ඒකල අපි වෙනස් කියනවා. වෙනස් වෙන්න අත්පුද්ගලයා පහතට දාගන්නවා. බල කල්පනා කරන්න. මේ මනුස්සකම
මනුස්සකම. ඒක වෙන්න බෑනේ. ඒක මේ ලෝකේ පවතින්න බෑනේ. සංස්කෘතිය ඒකද කියන්නේ. සංස්කෘතිය කියන්නේ මිනිස්සයා වෙනස් වූ ආචාර ධර්ම, මිනිස්සයා වෙනස් කරා වූ සත්තා සිව්පාවන්ගේ වෙනස් කරා වූ ආචාර ධර්ම පද්ධතීන් කියනවාද? උඹලා ගහගනින්න, උඹලා මරාගනින්න, උඹලා එකිනෙකාට ද්වේෂ කරපල්ලා, උඹලා එකිනෙකාට වෛර කරපල්ලා, උඹලා එකිනෙකා සමග වෙන් වෙලා හිටපල්ලා. එහෙම කියනවාද? එහෙම කියන්න බෑනේ. එහෙනම් මනුස්සකම නෑනේ. එහෙනම් මනුස්සකම නෑනේ. එසා මේ මනුස්සකම නැති වෙන්නේ තමා වෙනස් පුද්ගලයෙක් කියලා අන් අය සමග බෙදා දාගෙන කටයුතු කිරීමට යාමෙන් තමයි. ඔන්න මනුස්සකම නැති වෙන දේවල්. සමහරවිට අපි කියනවා ඔබ ස්වරූපයෙන් මිනිසෙක් වුණාට සතා සිව්පාවාගේ තිබෙන්නා වූ චර්යාව ඔබට තියෙනවද? ඔබට තියෙනවද? එන කොටා ගන්න, අනිත් මිනිස්සයා පාවා දෙන, පහත් කොට සලකන, එකිනෙකාට ඊර්ෂ්‍යා කරන, මරණ, පාරේ කහයිරේ අනිත් මිනිස්සයාව මරණ, විනයක් නැති, සත්තුන්ටත් එහා ගිය අවලක්ෂණ ගතිය තියෙනවා නම් ඔබ ගාව මනුස්සකම නැහැ. ඔබ ගාව මනුස්සකම නැහැ. ඔබ ගාව මනුස්සකම නැහැ. ඒ නිසා අපි මනුස්සකම ගැන හිතන්න ඕනේ. පුද්ගලයා දිහා කරුණා කර බලන්න, කෙලින් බලන්න ඒ පුද්ගලයා තවත් මනුස්සෙක් කියලා. මා මේ කියන්නේ එක ජාතියකට පමණක් නෙමෙයි. මා මේ කියන්නේ එක ජාතියකට පමණක් නෙමෙයි. කල්පනා කරලා බලන්න. ඔබ ජීවත් වෙන්නේ අවිද්‍යාත්මකවද විද්‍යාත්මකවද? තව අවුරුදු 50 60 100ක් යනකොට මේ ආගම කියන දේ ඉතුරු වෙන්නේ නැහැ. මොකක්ද ආගම කියන්නේ? වැඳලා පුදලා නොදන්න කෙනෙක්ගෙන් බලාපොරොත්තු වෙනවා මේ දේවල් සිද්ධ වෙයි කියන එක තමයි ආගම කියන්නේ. දර්ශනය කියන්නේ වෙනත් දෙයක්. දර්ශනය ලෝකේ තියෙයි. ආගම් මේ විද්‍යාවේ වර්ධනය සමග තව අවුරුදු ගාණක් යද්දී නැති වෙලා යනවා. ඕවට දැන් ගහගන්න ඕනේ නැහැ. ඕකේ වෙන් වෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔබ බටහිර රටවල් වලට ගියොත් එහෙම ඇමරිකාවේ කැනඩාවේ වගේ රටවල් වලින් 35%කට විතර 40%කට විතර ආගමක් නැහැ. මොකක්ද ආගම යමුත් කියන්නේ මට ආගමක් නැහැ කියලා. තරුණ ජනතාවගේ 70ක් 80ක් ආගම ගැන කතා කරන්නේ නැහැ. ආගමක් නැහැ. ඇයි ආගම අවශ්‍ය නැහැ? විද්‍යාව තියෙනවා. ආත්ම විශ්වාසය තියෙනවා. මනුස්සකම තියෙනවා. මනුස්සෙක් විදිහට බලනවා. ආගම අවශ්‍ය වෙන්නේ කාටද? මනුස්සකම නැති මිනිස්සුන්ට. මනුස්සකම තියෙනවා නම් ඇයි ආගම? ආගමෙන් කරන්නේ මනුස්සකම හදන එකක්. මනුස්සකම හැදුවට පස්සේ තවත් කෙනෙක් කියලා මනුස්සෙක් කියලා කියන්න ඕනේ. එහෙම ඕනේ නැහැ. පොඩි කාලෙදී ධර්මානුකූලව ජීවත් වෙන්න. අපි හැමෝම අපේ ධර්මයක් ආගමක් තියෙන ප්‍රයිවට්ලි අදාගන්න. නමුත් ඒක සමාජයට ගෙනලා සමාජ විරෝධී විදිහට, සමාජයේ බෙදෙන ආකාරයෙන්, සමාජයේ නැති වෙන ආකාරයෙන්, මනුෂ්‍යත්වයේ නැති වෙන ආකාරයෙන් අපි කටයුතු නොකළ යුතුයි. නිසා බෙදීමක් තියෙන සෑම තැනකම මනුෂ්‍යත්වයේ නැති වෙනවා. මනුෂ්‍යත්වයේ නැති සෑම තැනකම ඔබ මිනිසෙක් නොවන සතා සිව්පාවෙන් බවට පත් වෙනවා. හේතුව මොකද්ද? සතා සිව්පාවට සිතීමේ බලයක් නැහැ. සිතීමේ ශක්තිය නැහැ. මොලේ නැහැ. ඒසා හිතුණු දේ කරනවා. සිතින් හිතන දේ මොලේන් පාලනය කළා පෙරලා අරගෙන කියන්න ඕනේ මේක හොඳයි මේක කරන්න, මේක නරකයි මේක කරන්න එපා. ඒකනේ කරන්න ඕනේ. ඔබ මිනිසෙක් විදියට ශරීරයක් තියාගෙන හිතන දේ කරනවා නම් මොලෙන් පාවිච්චියක් කරන්නේ නැතුව මොලේ නැහැ. මොලේ නැත්තම් ඔබ මිනිසෙක් නෙමෙයි. මිනිසෙක් නොවෙනවා නම් මනුස්සකමක් නැහැ.
කල්පනා කරලා බලන්න. ඒ නිසා විශේෂයෙන්ම අපි මිනිස්යාට මිනිස්යා විදියට සලකන්න බලන්න ඕනේ. මිනිස්යාට මනුෂ්‍යත්වයෙන් සලකන්න බලන්න ඕනේ. මිනිසා කියලා හිතලා. මේ අපි ගාව තියෙන පරම්පරාවෙන් එන අවිද්‍යාත්මක මත ගල් යුගයේ මත තවදුරටත් 21 වෙනි 22 වෙනි 23 වෙනි ශතවර්ෂ වලට අපි පරම්පරාවට අපේ දරුවට අපි දෙන්න හොඳ නැහැ. ඒසා අපි මිනිස්යන් වශයෙන් කටයුතු කරමු. ජීවත් වෙමු.